නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන අපට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබීමෙන් ප්‍රමාණ කරන්න බැරි යහපතක් සැනසීමක් ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලබන කෙනා ප්‍රඥාවන්තයෙක්. ප්‍රඥාවෙන් තොර කෙනාට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලබන්නට බෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබීම පිණිස අප විසින් කළ යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට අපේ ජීවිතය හසුරුවා ගැනීමයි. එයයි ආශිර්වාදය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට අපේ ජීවිතය හසුරුවා නොගෙන අපේ ජීවිතය ගොඩනගා ගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අපට ලබන්නට බෑ. ඒතර ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපගේ ජීවිතය ගොඩනගා ගන්නට නම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ අපි කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා සමහර දේවල් අපට කරන්න එපා කියලා කියන දේවල් තියෙනවා. සමහර දේවල් අපට කියනවා මේ දේ කරන්න කියලා කියනවා. ආන් ඒ විදිහට භාගතුන් වහන්සේ පැහැදිලිව, නිර්වුල්ව අපට පෙන්වා දෙන දේ අප පිළිපැදිය යුතුයි, පිළිගත යුතුයි. ඒතර භාගතුන් වහන්සේ සමහර දේවල් අපේ ජීවිතයට සමීප කරගන්න කියලා පෙන්වන දේ තියෙනවා. මෙන්න මේ දේවල් ජීවිතයට සමීප කරගන්න. මේ දේවල් ජීවිතෙන් බැහැර කරගන්න කියලා අපට පෙන්වනවා. ඒවා නිර්වුල්. ඒ විදිහට පෙන්වන දේවල් තුළ තෝර බෙරගන්න බැරි සංකීර්ණ බවක් නැහැ. හරිය නිර්වුල්, පැහැදිලි. ඉතින් ඒක තවදුරටත් තේරුම් ගැනීමට පහසු වීම පිණිස භාගතුන් වහන්සේ බොහෝ අවස්ථාවලදී කරුණු විග්‍රහ කරමින් වෙන් කර කර පෙන්වා දෙනවා. ඒතර ආන්ගේ විතර විග්‍රහ කර කර වෙන් කර කර පෙන්වා දෙන ධර්මය ඉගෙන ගන්නකොට ඒ ධර්මයන් අපි සතුටු සිතින් පිළිගන්න ඕන. අපි සතුටු සිතින් පිළිගන්න පුළුවන් නම් ඒකාන්තයෙන් අපේ ධර්මයන් ජීවිතේ සමීප වෙනවා. භාගතුන් වහන්සේ අපට පෙන්වනවා නම් මෙන්න මේ ධර්මයන් උතුම්, මේවා ශ්‍රේෂ්ඨයි, මේවා පුරුදු කළ යුතු දේවල්, මේවා බැහැර කළ යුතු දේවල්. මේ විදිහට පෙන්වා දෙද්දී අපට අපේ සිත සතුටු වෙනවා නම් ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ ධර්මයන් උතුම් දේවල්, මේවා අපි ජීවිතේට එකතු කර ගන්න ඕන දේවල් කියලා කෙනෙකුට සිත සතුටු වෙනවා නම්, සතුටු කරගන්න පුළුවන් නම් එයාට භාගතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ලැබෙතියිද? ඒකාන්තයෙන් ලැබෙනවා. ඒ විදිහට අපි ධර්මයේ පුරුදු කළ යුත්තේ, ධර්මය ඉගෙන ගත යුත්තේ. ඉතින් ඒ විදිහට භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙන ඊටාම උතුම්, අතිශයින්ම උතුම් ධර්ම කරුණු 4ක් ගැන අද අපි කියලා දෙන්න කල්පනා කළා. මේ ධර්මයන් අපි ඉගෙන ගන්නකොට තේරෙයි මේ ධර්මයන් කොතරම් ආශ්චර්යමත්, කොතරම් විස්මිත, කොතරම් අద్භූත වූ ප්‍රතිලාභ ලබා දෙන ධර්මයන්ද කියලා. ඊළඟ දේ තමයි, ගොඩක් අයට තියෙන දේ තමයි අපිට මේ භාගතුන් වහන්සේ පෙන්වූ ධර්මයේ පුරුදු කර ගැනීමට බයක් තියෙනවනේ ගොඩක් අයට. බයක් තියෙන අපිට බැරි වෙයිවත්ද? මේ තියෙන මේ ජීවන රටාවත් එක්ක ධර්මයට එන්න බැරි වෙයිද? මේ වගේ මේ සැක සංකා වලින් පිරිච්ච හිත් තියෙන්නේ. අවිනිශ්චිත භාවයන් තුල පිරීලා හිත. අවිනිශ්චිත භාවයේ ගිලිලා ඉන්නේ. නමුත් භාගතුන් වහන්සේ පෙන්වන ධර්ම කරුණු තුල පෙන්වන ඒ කරුණු අපි එකින් එක තේරුම් ගත්තොත්, සහ එකින් එක පිළිගත්තොත් අපිට පහසුවෙන් අපහසුකින් තොරව ධර්මයට එන්න පුළුවන්. මොකද අපිට යම් කාලයක් අපේ ජීවිතේ තියෙනවනේ, ස්වල්ප කාලයක් තියෙනවා නේද? ස්වල්ප කාලයක් තියෙනවා. ඒ කාලය තුල කලබල නොවි මේ ධර්මයන් අඛණ්ඩව පුරුදු කරගෙන ගියොත් අපේ ධර්මයට පැමිණෙන්න පුළුවන්.
ඉතින් අපි කල යුත්තේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ධර්මයන් පිළි අරගෙන ඒ මොහොතේ පටන් අඛණ්ඩව ඒ ධර්මයන් පුරුදු කරගන්න උත්සාහ කරන්න ඕන. කලබල නොවි කරන්න ඕන. ඒතර යම් කලක් යනකොට අපි ධර්මයේ තුල ධර්මයෙන් බැහැර වෙන්නේ නැහැ. ඒක ස්වභාවයක්. දැන් බලන්න දැන් අපිට පේන මේ මහා ගස් කොළන් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. කවුරුත් දැකලා තියෙන මේ මහා ගස් කොළන්. ඒව එකපාරට ලොකු උන්නේ ඇහැට පේන්නේ නැති තරම් පුංචි බීජ පුංචි පැල තමයි ඉස්සෙල්ලාම හටගන්නේ. කලක් යද්දී මිනිස්සුෙකුට බදන්න බැරි තරම් විශාල ගස් හැදිලානේ. නේද? ඒ වගේ බලන්න ඒකට කාලයක් ගත වෙනව නේද? ඒ වගේ තමයි හැම දෙයක්ම පොඩිවට හටගෙන ලොකු දේවල් බවට පත් වෙනවා. ධර්මයේ පුරුදු කිරීමත් ඒ විදිහටමයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අපි කලිනුත් කතා කරලා තියෙන අර පහාරාද සූත්‍රයේ තියෙන කරුණ නේද? මහමෝදේ ස්වභාවය ගැන කියා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. මහමෝද එක පාට ගැඹුරු වෙන්නේ නැහැ කියලායි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. නේද? ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙන්නේ. ඊටාම සරලව පටන් ගන්නවා. ඒ වගේ කියලා කියන ධර්මයක්. ධර්මයක් සරලව පටන්ගෙන ඊටාම මහත් වූ ගැඹුරක් කරා වැඩෙනවා, දියුණු වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒ නිසා අපි ඉතින් ඒ ගැඹුරට එකපාරට යන්න බෑ. එකපාරට යන්න හිතුවොත් එහෙම කරගන්න බෑ. නේද? අපි ඒ ස්වභාවය තේරුම් අරගෙන ඒ ස්වභාවයට අනුගත වෙන්න ඕන. ඒතර අපිට අපහසුයක් වෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන ධර්ම කාරණාත් ඒ විදිහට තේරුම් අරගෙන ඒ ධර්මයන් පිළි අරගෙන ඒ ධර්මයන් සතුටු වෙලා ඒ ධර්මයන් ජීවිතයට එකතු කර ගැනීම පිණිස ජීවිතයට සම්බන්ධ කර ගැනීම පිණිස අප තුළ විශාල ආසාවක් ඉපදෙන්න ඕන. ඒතර අපි සාර්ථකයි. අසාර්ථක වෙන්නෙම නැහැ. ඉතින් අපි අද කතා කරන්න කල්පනා කළේ අංගුත්තර නිකාය 2 ග්‍රන්ථ රත්නයේ තුල තිබෙන කියන්නේ චතුත්ථ නිපාතය කියන ඒ සූත්‍ර කාණ්ඩය තුල තිබෙන ධම්මපද සූත්‍රය කියන සූත්‍රය. ධම්මපද සූත්‍රය කියලා කියන්නේ භාගතුන් වහන්සේ දහම් පද 4ක් ගැන මේ සූත්‍රයේදී කියා දෙනවා. ඒ දහම් පද 4 වටිනාකම ගැනයි කියා දෙන්නේ. ඒක විස්තර කරන ඒ අර්ථය විස්තර කරන්නේ නැහැ. දහම් පදවල වටිනාකම අපිට ඒවයි කියා දෙනවා. ඉතින් අපිට භාගතුන් වහන්සේ පින්නු ඒ වටිනාකම ඒ විදිහටම තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද අපිට තේරෙන්නේ ඊට වඩා ගොඩක් අඩු වෙන්නේ. ඒ නිසා අපි උත්සාහයක් ගනිමු. භාගතුන් වහන්සේ පෙන්නපු ඒ වටිනාකම එහෙම නැත්නම් ඒ දහම් පදවල වටිනාකම මෙයයි කියලා භාගතුන් වහන්සේ පෙන්වා දුන්නානේ. ඒයින් ස්වල්පයක් හෝ තේරුම් ගන්න අපි උත්සාහ කරමු. ඒතර යම් කලකදී අපේ ධර්මයට සමීප වෙන්න පුළුවන්. භාගතුන් වහන්සේ පෙන්වා දෙන මේ දේශනාවේදී චත්තාරිමානි භික්ඛවේ ධම්මපදානි අග්ගඤ්ඤානි රත්ත්‍ඤ්ඤානි වංසඤ්ඤානි පුරාණානි අසංකින්නානි අසංකින්න පුබ්බානි න සංකීයන්ති න සංකීයස්සන්ති අපපති කුට්ඨානි සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤූහි. මෙන්න මේ විතර කියා දෙනවා. ඉතින් මේන් අදහස් වෙන්නේ මහණෙනි මේ ධම්මපද 4ක් තිබෙනවා. දහම්පද 4ක් තිබෙනවා. අග්ගඤ්ඤානි ඒ දහම්පද 4 අග්‍ර දෙයක් විදිහට දැනගත යුතුයි, තේරුම් ගත යුතුයි. අග්‍රයි කියලා කියන්නේ තව දෙයකට දෙවෙනි වෙන්නේ නැහැ. අග්‍රයි කියන එකයි කියන්නේ. ඒතර ඒ විදිහට තව දෙයකට දෙවෙනි නොවන අග්‍ර දහම්පද 4ක් ගැනයි මේ භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙන ඒ දහම්පද 4 රත්ත්‍ඤ්ඤානි. ඒ කියන්නේ දීර්ඝ කාලයක් පවතින දහම්පද. දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙනවා. ඒ වෙනස් වෙලා නැහැ ඒවා. ඒව ලෝකෙන් අතුරුදහන් වෙලා නැහැ. දැන් සමහර පද කියලා කියන අපිට තේරුම් ගන්න පුළුවන් වචන කොටාශයක්. යමක් තේරුම් ගන්න පුළුවන් වචනයක් වචන කීපයකට පද කියලා කියන්නේ. ඒතර අපිට මේ සමහර පද සමහර ප්‍රකාශ කලින් කලට වෙනස් වෙලා යනවනේ. කලක් තියෙනවා කලකදීක නැහැ. නේද? නමුත් මේ දහම් පද 4
දීර්ඝ මේ රත්ත්‍ඥාන කියන්නේ රාත්‍රී කාල ගොඩාක් දවස් ගොඩාක් හිතා ගන්න බැරි තරම් දීර්ඝ කාලයක් මේවා පවතිලා තියෙනවා. පවතිනවා. වෙනස් වෙලා නැහැ. ඊළඟට කියා දෙනවා මේ ඒ දහම් පද හතර මේ වස්සඤ්ඤානි. ඒ කියන්නේ බොහොම උසස් වංශයකින් පැවතෙන දහම් පද. ලෝකෙ තියෙන උසස්ම වංශය මොකද්ද? ලෝකෙ තියෙන උසස්ම වංශය තමයි බුදුරජාණන් වහන්සේලාගේ වංශය. ආර්ය වංශය. ඒ වංශයෙන් තමයි මේ දහම් පද හතර පැවතෙන්නේ. ඊටාම වංශවත්. ලෝකේ තව දෙයකට දෙවෙනි නොවන උතුම් වංශයකින් පැවතෙන දහම් පද. ඊළඟ භාගතුන් වහන්සේ පෙන්නනවා පුරාණානි ඊටාම පැරණි. අපි දැන් සාමාන්‍ය ලෝකේ බලන්න පැරණි කියලා හිතන්නේ මොනවද? පෞරාණික දේවල් කියලා කල්පනා කරන්නේ මොනවද? නේ? දැන් සාමාන්‍ය ව්‍යවහාරයේදී පෞරාණික දේවල් කියලා අපි පිළිගන්නවා. සමාජයේ පිළිගන්න දේවල් මොනවද? දිරපු කොටස් නේද? ඒවා වෙනස් වෙලා ගිහිල්ලා. අගේ අඩු වෙලා ගිහිල්ලා. භාවිතයේ නැහැ. භාවිතේ නැත්තේ භාවිත කිරීම ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනක් තියෙනවා නම් භාවිතයේ තියෙනවනේ. නේද? නමුත් ඒවා පෙර තිබුණ නිසා පෞරාණික විදිහට අපි සලකනවා. ඒ වගේ මේ භෞතික දෙයක් නේද අපි පෞරාණික විදිහට සලකන්නේ. ඇහැට පේන දිරපු කොටස්. ශේෂ වෙච්ච දේවල්. නේද? ගොඩනැගිලි වේවා. ඒව නැත්තම් පරණ නිෂ්පාදනය කරපු පරිහරණය කරන දේවල්. ඒ වගේ දේවල් පෞරාණික දේවල් විදිහට අපි සලකනවා නේද? නමුත් බලන්න භාගතුන් වහන්සේ දැන් පෞරාණික දේවල් විදිහට අපට පෙන්වා දෙන දේවල් දහම් පද හතරක් පෞරාණිකයි කියලා පෙන්වා දෙනවා. ඒ පෞරාණිකයි කියලා කියන්නේ ඊටාම පැරණි. බොහෝ පැරණි. හැබැයි ඒවා පැරණි පමණයිද? ශ්‍රේෂ්ඨ වංශයකට අයිති මේ ලක්ෂණ ඔක්කොම තේරුම් ගන්න ඕන. නේද? දැන් බලන්න අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී පෞරාණිකයි කියලා හිතන දේවල්. නේ? ඒවා හිම ශ්‍රේෂ්ඨ භාවයක් නෑ නේද? ඒවා වෙනස් වෙලා දිරලා ගිහිල්ලා සමහර තේරුම් ගන්න බෑ මොනවද ඒවා කියලා. නමුත් අපි පෞරාණික විදිහට ඒවා සලකනවා. නමුත් අපි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ශ්‍රාවකත්වයට පැමිණෙන්න ශ්‍රාවකත්වය ඇති කරගෙන උත්සාහ කරන අය විදිහට අපට භාගතුන් වහන්සේගේ ලැබුණ පෞරාණික දේවල් මොනවද කියලා දැන් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒතර ඒ පෞරාණික දේවල් අපි පරිහරණය කළොත් අපේ ජීවිතේට එකතු කරගත්තොත් අපට කොතරම් ශ්‍රේෂ්ඨ භාවයක් ඇති වේද කියලා කල්පනා කරන්න ඕනේ. ඒකයි මේ දහම් පද හතර ගැන කියා දෙද්දි මුලින්ම කියන්නේ මේ අග්ගඤ්ඤාණී කියලා කියන්නේ. ඒ අග්‍රයි. ඒ දහම් පද හතර අග්‍රයි. නැත්තම් කෙනෙක් පෞරාණිකයි කිව්වම ඉතින් වැඩක් නැහැ කියලා හිතන්න පුළුවන්. අග්‍ර නැත්තම්. දැන් අපි පෞරාණිකයි කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ගන්න දේවල් අග්‍ර නෑනේ. නේද? අපිට එකකින් ප්‍රයෝජනයක් නෑනේ. අපි බලලා සතුටු වෙනවා. හරි ෂෝක් කියලා හිතනවා. පින්තූරයක් ගන්නවා. නමුත් අපි ඒක දාලා එනවා එන්න. අපිට වැඩක් නෑ. රැයක් ගත කරන්නවත් නෑ අපි ඒවත් එකනේ. මොකද වැඩක් නෑ. අර්ථයක් නෑ. නමුත් භාගතුන් වහන්සේ මේ පෙන්වන දහම් පද ගැන මුලින්ම පෙන්වා දෙනවා ඒව අග්‍රයි. අග්‍රයි කියලා කියන්නේ තව දෙයකට දෙවෙනි වෙන්නේ නැහැ. තව දෙයකට දෙවෙනි නොවෙන්නේ කොයි වගේ වුණොත්ද? අපි ඒක තේරුම් ගන්න ඕන. තව දෙයකට දෙවෙනි නොවෙන්නේ දැන් අපි රසම කෑමක් කනවා. ඒ කෑම වැඩිපුර කනකොට මොකද වෙන්නේ? ඒක නිසා අපට හිතන්න බැරි කරදර කම්කටොළු පීඩා උපදිනව නේද? එහෙනම් ඒක අග්‍ර වෙනවද? නෑ නේද? දැන් අග්‍ර කියන එක දැන් තේරුම් ගන්න. මේ අග්‍රයි කියලා භාගතුන් වහන්සේ පෙන්වන්නේ කොයි වගේ අර්ථකින්ද? දුකක් උපදින්නේ නැත්නම් යමකින් ඒක අග්‍ර දෙයක්. උසස් දෙයක් නේද? යමකින් තිබෙන දුක් ක්ෂය වෙලා යනවා නම් ඒක අග්‍රයි. ඒක අග්‍ර නොවේ කියලා කියන්න බෑ නේද? දැන් අපි එහෙමනම් යමක් හේතු කොටගෙන දුක උපදිනවා නම් අද නැත්තම් හෙට හෝ පසු කලක හෝ දුකක් උපදිනවා නම් මුළු ලෝකයාම අග්‍රයි කියලා කිව්වත් ඇත්ත වශයෙන් ඒක අග්‍රද? ඇත්ත වශයෙන් අග්‍ර නෑ නේද? ආන් එහෙම අපි තේරුම් ගන්න ඕන. දැන් බලන්න භාගතුන් වහන්සේ මේ පෙන්වන දහම් පද හතර ගැන අපි ඉගෙන ගන්නකොට
ඒ දහම් පද හතර මුලින්ම භාගතුන් වහන්සේ පෙන්වන්නේ මේ දහම් පද අග්‍රහි අග්‍ර දේවල් කියලා පෙන්වනවා. උසස් දේවල්. තව දෙයකට දෙවෙනි නොවන දේවල්. ඒකට හේතුව මොකද්ද? මේ දහම් පද හතර මුල් කරගෙන කිසි කලක දුකක් කිසිවෙකුටත් හටගන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා තමන්ට සැපයි අනුන්ට දුකයි. සමහර දේවල් තියෙනවා තමන්ට දුකයි අනුන්ට සැපයි. ඒතර ඒවා අග්‍රභාවයක් නැහැ. සමහර දේවල් තියෙනවා ටික කලක් සැප තියෙනවා ටික කලකින් දුක තියෙනවා. නමුත් මේ දහම් පද හතර කිසි කලකත් කිසිවෙකුටත් කිසි විදියකින් කිසි තැනක දුකක් නම් උපදවන්නේ නැහැ. දැන් අපි ඉදිරියට කතා කරන තේරෙයි. දුකක් ඉපදෙන්නේ නැහැ. දුක් ක්ෂය වීමමයි සිදු වෙන්නේ. ඒ නිසා ඒ දහම් පද හතරට අග්‍ර වෙන ඒ දහම් පද හතර ඉක්මවා ගියපු අය දේවල් ලෝකේ නැහැ. ඒකයි මේ භාගතුන් වහන්සේගේ විග්‍රහයන් පැහැදිලි කිරීම තව කෙනෙකුට අභියෝගයක් ලක් කරන්න බෑනේ නේද? ඉතින් ඒකයි මේ දහම් ගැන අපි සතුටු සිතින් මේ ධර්මයන් ගැන තේරුම් ගත යුත්තේ. ඉතින් ඊළඟට ඒ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ දහම් පද හතර පැරණි, තා පැරණි, පෞරාණිකයි. ඊළඟට භාගතුන් පෙන්වා දෙන මේ දහම් පද හතර අසංකින්නානි. ඒ කියන්නේ ඒවා අර්ථය වෙනස් වෙලා මිශ්‍ර වෙලා තව එකක් එක මිශ්‍ර වෙලා යන්නේ නැහැ. එහෙම ගිහින් නැහැ. දැන් වෙනත් දේවල් බලන්න. දැන් අපි ඉගෙනගෙන තියෙන වෙනත් දේවල් කලින් කාලට වෙනස් වෙනවනේ දේවල්. අර්ථය වෙනස් වෙලා. ඊට පස්සේ ඒවා සමාජයෙන් අයින් වෙලා වෙනත් දැන් කලින් පාවිච්චි කර අර්ථය නෙවෙයි පස්සේ කලකින් වෙනත් අර්ථයකින් පාවිච්චි කරන්නේ. දැන් සමහර වචන බලන්න අපේ භාවිතයේ තියෙන නේද? කලින් භාවිත කරේ වෙන අර්ථයකින් දැන් වෙන අර්ථයකින්. ඒක වෙනස් වෙලා කලවම් වෙලා මිශ්‍ර වෙලා ගිහිල්ලා. ඊට පස්සේ භාෂාවෙන් භාෂාවට පාව මිශ්‍ර වෙලා. නේද? නමුත් භාගතුන්ස් පෙන්වා දෙනවා මේ දහම් පද එහෙම මිශ්‍ර වෙලා කලවම් වෙලා අර්ථ වෙනස් වෙලා විකෘති වෙලා නැහැ. අසංකින්න පුබ්බානි. ඉතින් දැනුත් ඒවා වෙනස් වෙලා නැහැ. හරි? කලිනුත් ඒවායේ වෙනස් වීම වෙලා නැහැ. ඒකනේ මේ දීර්ඝ කාලයක් පවතිනවා කියලා කියන්නේ. දැන් සමහර දේවල් දීර්ඝ කාලයක් පවතිද්දී වෙනස් වෙනවා. දැන් බලන්න භාගතුන් වහන්සේ මේ හැම විදියකින්ම මේ දහම් පදවල අග්‍රභාවයේ ශ්‍රේෂ්ඨත්වයම විස්තර කරන්නේ නේද? දැන් සමහර දේවල් තියෙනවා දීර්ඝ කාලයක් තියෙනවා. දීර්ඝ කාලය තුලදී වෙනස් වෙලා. නේද? දැන් අපි ඉගෙන ගත්ත බොහෝ ශිල්ප ශාස්ත්‍රවල එහෙමනේ. නේද? මුල්ම කාලේ දැන් අවුරුදු 1000කට වගේ කලින් ඉගෙන ගත්ත සමහර දේවල් අද ඒව වැරදි කියලා උගන්වන්නේ නේ. වෙනස් වෙලා හිතා ගන්න වෙනස් වෙලා ගිහිලා. නමුත් භාගතුන් වහන්සේ පෙන්වන මේ දහම් පද හතර එහෙම නෑ. බුදුරුන්ගේ වංශයෙන් පටන්ගෙන තිබෙන දේවල්. බුදුරුන්ගේ වංශයට අයිති. ඒතර බුදුරුන්ගේ වංශය කියම අපේ භාගතුන් වහන්සේ පමණක් නෙවෙයි නේද? බුදුරු කොච්චර ලෝකේ පහළ වුණාද? ඒ නයි සීල බුදුරුන්ගේ වංශයට මේ දහම් පද හතර අයිති. දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී සාමාන්‍ය ලෝකෙදී ඉගෙන ගන්න විෂයෙන්ට අදාළ ගත්තොත් එහෙම නේද? විද්‍යාඥයින් පරම්පරාවට අයිති වෙන්නේ නැහැ නේ. ඒක වචන එක්කෙනෙක් කිව්වේ තව කෙනෙක් වෙනස් නේද? තව කෙනෙකුගේ අර්ථයට වෙනස් වෙලා කියලානේ. එහෙනම් ඒ තරම්ම වෙනස් වෙනවා ඒ සමහර දේවල් වල අර්ථය සාමාන්‍ය ලෝකේ තියෙන. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දහම් පද හතර පෞරාණිකයි ශ්‍රේෂ්ඨ වංශයකින් පටන්ගෙන තිබෙන දේවල් වෙනස් වෙලා නැහැ. වෙනස් වෙන්නේ නැහැ. එහි අර්ථය අතීතී වෙනස් වෙලත් නැහැ. වර්තමානයේ වෙනස් වෙලත් නැහැ. අනාගතයේදී මෙහි අර්ථය වෙනස් වෙන්නෙත් නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඒ දහම් පද හතර අපපති කුට්ටානි සමනේහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. ඒ කියන්නේ ශ්‍රමණේකට වේවා බ්‍රාහ්මණෙකුට වේවා නුවණ තියෙන කෙනෙකුට වේවා නිග්‍රහ කරන්න බෑ ඒ දහම් පද හතරට. ඒවා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒවා හැල්ලු කරන්න බෑ. කරුණු සහිතව නිග්‍රහ කරන්න හැල්ලු කරන්න බෑ ඒ දහම් පද හතරට. ඒතරම්ම ශ්‍රේෂ්ඨයි. බලන්න මේ පද හතර අපි ඉගෙන ගත්තොත් ඒ පද හතරෙන් බැහැරව අපට සපක් ලබන්න බෑ කියලා තේරෙයි. මේ දහම් පද හතර බැහැර කරලා අපට ධර්මයෙන් සුවයක් ලබන්න තබා ධර්මයෙන් බැහැරවත් සුවයක් ලබන්න බෑ කියලා තේරෙයි. දැන් මේ අපි අහලා තිබෙන ධර්මයන්මයි මේ අමුතු දෙයක් නෙවෙයි අපි කතා කරන්න යන්නේ. දැන් බලන්න මේ දහම් පද හතර මොනවද කියලා.
අනබිජ්ජා භික්කවේ ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං. මහණෙනි මේ අනබිජ්ජා ඒ කියලා කියන්නේ දැඩි ලෝභයෙන් තොර බව. දැඩි ආසාවෙන් තොර බව. අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය, දැඩි ආසාව. අනවිජ්ජා කියලා කියන්නේ ඒ ලෝභී බවෙන් තොර ආසා රහිත බව. ඒ ධම්මපදය අග්‍ර දෙයක් කියලා කියනවා. අග්‍රයි. ආසාව රහිත භාවයේ කියන ධම්මපදයේ අග්‍ර දෙයක්. තව දෙයකට දෙවෙනි වෙන්නේ නැහැ. දැන් අපි කලින් තේරුම් ගත්ත අග්‍රයි කියන්නේ මොකක්ද කියලා නේද? අග්‍ර දෙයක් කියලා කියන්නේ දුකක් උපදවන්නේ නැති දෙයක්. ශ්‍රේෂ්ඨ දෙයක් දුකක් උපදවන්නේ නැහැ. යමකින් දුකක් උපදවනවා නම් ඒකට ශ්‍රේෂ්ඨත්වයක් ලැබෙන්නේ නැහැ. ලබා දෙන්න බෑ. ශ්‍රේෂ්ඨයි කියලා පිළිගන්න හිතන්න බෑ. ඒක පීඩාවක් නන් නේද? නේද? නමුත් දැන් මේ ආසා රහිත බව කියන මේ දහම් පදයේ ඇසුරු කිරීමෙන් මේ ධර්මයට පැමිණීමෙන් දුකක් උපදින්නේ නැහැ කවදාවත්. පීඩාවක් උපදින්නේ නැහැ කවදාවත්. වෙහෙසක් උපදින්නේ නැහැ කවදාවත්. ක්ලාන්තය ඇති වෙන්නේ නැහැ කවදාවත්. සිතට වේවා කයට වේවා වෙහෙසක් පීඩාවක් හිරිහැරයක් ඇති වෙන්නේ නැහැ මේ දහම් පදයේ ඇසුරු කිරීමෙන්. ඒකයි දහම් පදයේ අග්‍ර දෙයක් කියලා කියන්නේ. ඒ වගේම ඊළඟට යම් දුකක් තියෙනවා නම් යම් තැවීමක් දැවීමක් ක්ලාන්තයක් තියෙනවා නම් ඒව ෂේ වෙලා දුර වෙලා මුළුමනින්ම සංසිඳීම ඇති වෙලා සැනසීම ඇති වෙලා නිවීම ඇති වෙලා ඊටාම සුවපහසු බවට පත් වෙනවා මේ ධර්මයේ මේ දහම් පදයේ ඇසුරු කිරීමෙන්. ඒකයි දහම් පදයේ අග්‍ර දෙයක් කියලා කියන්නේ. ඊළඟට මේ දහම් පදයේ දීර්ඝ කලක් තිබෙන එකක්. දීර්ඝ කාලයක් තියෙන එකක්. ඊළඟට මේ ධර්ම පදයේ ඊටාම ශ්‍රේෂ්ඨ වංශයකින් පවතින එකක්. ආර්ය වංශයෙන් බුදුරජාණන් වහන්සේලාගේ වංශයෙන් පැවතෙන ධර්ම පදයක්. දහම් පදයක්. දැන් බලන්න මේ අනබිජ්ජා එහෙම නැත්නම් ලෝභ රහිත බව කියන එක බුදුවරුන්ගේ වංශයෙන් හැර බුදුරජාණන් වහන්සේලාගේ භාෂිතයකින් ඉගැන්වීමකින් අවබෝධ කර ගැනීම දැන් බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගෙන ලෝකයට ප්‍රකාශ කරන දෙයක්. ඒකයි බුදුවරුන්ගේ වංශයෙන් පැවතෙනවා කියලා කියන්නේ. ඒ හැරුණු විට මේ දහම් පදය වෙනත් තැනකින් පවතිනවා කියලා අපිට හිතන්න පුළුවන්. ආසා රහිත බව, ලෝභ රහිත බව කියන දහම් පදේ වෙන තැනකින් පටන් ගනීද? නෑ. බුදුරුන්ගේ වංශයෙන්මයි පටන් ගන්නෙ. ආසා රහිත බව කියන ධර්මය බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරන දෙයක්. අවබෝධ කරගෙන මේ ලෝකයට ප්‍රකාශ කරන දෙයක්. ඒතර බලන්න ඒ දහම් පදය, ඒ අග්‍ර වූ දහම් පදය අපේ ජීවිතයට අපි සමීප කරගත්තොත් අපට කොතරම් සුවයක් ලබන්න පුළුවන් වේද කියලා කල්පනා කරන්න. ආසා රහිත බව කියන දහම් පදය පරිහරණය නොකරන කෙනා තුළ මොකක්ද තියෙන්නේ? අනබිජ්ජා කියන දහම් පදයට ප්‍රිය නොකරන කෙනා, මේ දහම් පදයට ගරහන කෙනා, මේ දහම් පදේ බැහැර කරන කෙනා කුමක් ඇසුරු කරගෙන ඉන්නේ? අවිජ්ජා බහුලවයි ඉන්නේ. නේද? දැඩි ලෝභයෙන් යුක්තයි ඉන්නේ. දැන් මේ විදිහට බලන්න දැඩි ලෝභයෙන් යුක්තව ඉන්න කෙනා දැඩි ලෝභී බව කියන කරුණ ඇසුරු කරගෙන ඉන්න කෙනා සුවපත් බවක් ලබයිද? එයාට සුවපත් බවක් ලබන්න පුළුවන්ද? එයාට සුවපත් භාවයක් ලබන්න බෑ. දැඩි ලෝභය කියන එක කුමකටද ලෝභය උපදවගන්නේ? දැන් අපිට මේ දහම් පදේ දැන් අනබිජ්ජා කියන එක නැත්නම් ලෝභ රහිත බව කියන එකේ අග්‍ර බව අපි තේරුම් ගන්න ඕනේ මේ දහම් පදේ. දැන් ලෝභ සහිත බව කොයි වගේ එකක්ද? මොනවටද ලෝභ සහිත වෙන්නේ? මේ ප්‍රියමනාප දෙයට නේද? ප්‍රියමනාප දේවල් වලටයි ලෝභය උපදින්නේ. ප්‍රිය රූප,
ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ, ප්‍රිය පහස මේවට තමයි දැඩි ලෝභය උපදින්නේ. දැඩි ලෝභයක් තියෙනවනේ තින්නේ ඒවට. ඒ දැඩි ලෝභය මේ ප්‍රියමනාප දේවල් කෙරෙහි තිබෙන දැඩි ලෝභය මිනිස්සුෙකුට වේවා, දෙවියෙකුට වේවා, සතෙකුට වේවා වෙහසක්මයි, විඩාවක්මයි, පීඩාවක්මයි, දුකක්මයි. මේ ප්‍රිය දේට ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී දේවල් කෙරෙහි තිබෙන දැඩි ලෝභය නිසා මිනිස්සු සිතනුත් දුක් විඳිනවා. මිනිස්සු කයනුත් දුක් විඳිනවා. හිතන්න ප්‍රකාශ කරන්න බැරි තරම් දුක් පීඩා වලට ගිලෙනවා. මේ යම් තාක් දුක් පීඩා තියෙනවා නම් ඒ හැම දුක් පීඩාවක්ම මේ දැඩි ලෝභය නිසා හටගත්ත දේවල්. මොනවද දැඩි ලෝභය? මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ඒවට ගෝචර වෙන දේවල්. ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවා නිසායි මේ දුක් පීඩා, මේවට ගොදුරු වීම නිසා, මේවට ලෝභ වීම නිසායි මේ දැඩි දුක් පීඩා මිනිසු විඳින්නේ. එනම් බලන්නේ ඒ දැඩි ලෝභයෙන් බැහැර බව අනවිජ්ජා කියන ධර්ම පදයට යමෙක් සමීප වුණොත්, ඒ ධම්ම පදයේ යමෙකුගේ ජීවිතයට සමීප වුණොත්, ඒ ධම්ම පදයට අනුව ජීවත් වුණොත් එයාට තිබුණ දුක් පීඩා ක්‍රමක්‍රමයෙන් ක්ෂය වෙලා ඊටාම සුවපත් බවට පත් වෙන බව අපි තේරුම් ගත යුතුයි. මේ කවුරුත් අහලා ඇති මේ අග්ගඤ්ඤ සූත්‍රය. ලෝකේ හට ගැනීම ගැන භාගතුන් වහන්සේ පෙන්වා දෙන ඊටා ගැඹුරු ධර්මයන් ප්‍රකාශ වෙන දේශනාවක් අග්ගඤ්ඤ සූත්‍රයේ. ඒ සූත්‍රයේදී භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ යම් කලකදී මේ ලෝකයේ විනාශ වෙලා නැතර නැති වෙලා යනවා. මේ මහ පොළොව, මේ ඉරහන් ආදී සියල්ලක්ම නැතර නැති වෙලා යනවා. ඒ කාලෙදී ඒ ලෝකේ නැති වෙනකොට මේ මිනිස්සු ආභස්සර කියන ලෝකේ ඉහළ පහළ වෙනවා. ආභස්සර බ්‍රහ්ම ලෝකේ පහළ වෙනවා. ඒදී අය මනෝමය කයකින් වාසය කරන්නේ. මේ ගොරෝසු ශරීර නැහැ. එතකොට මනෝමය කය කියන්නේ ගොරෝසු ශරීර නැහැ. ඒතර ඒගොල්ලන්ගේ ශරීරයේ බැබලෙනවා. ශරීරය බැබලෙනවා. ශරීරයෙන්ම පිට වෙන ආලෝකයේ තිබෙනවා. ඒගොල්ල මේ ගොරෝසු කනබුන දේ මොකුත් නැහැ. ප්‍රීතිය ආහාර කොටගෙනයි වාසය කරන්නේ. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා බොහෝ කලක් ඒ ලෝකයේ ඒගොල්ලෝ ඉන්නවා. ඊට පස්සේ කලක් එහෙම ඉන්නකොට මේ ලෝකේ යලි හට ගන්නවා. යලිත් මේ ලෝකේ හට ගන්නවා. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මුලින්ම මේ ලෝකේ වතුර ජලය පමණයි ඇති වෙන්නේ. භෞතික මේ පසනේ හටගන්නේ වතුර සහිත ලෝකයක්. එතකොට මේ ඒ කාලෙදී ඉර හඳ මුකුත් නැහැ, අන්ධකාරය. ජල ගෝලයක් තියෙන්නේ, අන්ධකාරය තියෙන්නේ. ඒතර අර ආභාෂ්‍ය ලෝකයේ ඉන්න ඒ උපන් අය, ආභාෂ්‍ය ලෝකයේ පහළලා ඉන්න අය ක්‍රමක්‍රමයෙන් මේ ලෝකයේ පැත්තට එනවා. ඇවිදින් ඒ ලෝකේ පය ගහන්නේ ආකාශයේ ඉන්නේ ඒගොල්ලන්. ගොරෝසු කයක් නැහැ, මනෝමය කයෙන් ඉන්නේ. ඉරහඳ ඒ ආදී මොකුත් නැහැ. ඝන අන්ධකාරයේ Tamanගේ ශරීර වලින් විහිදෙන ආලෝකයේ තියෙන්නේ. ඒ ආලෝකයෙන් ඒගොල්ලෝ වාසය කරනවා. ගොරෝසු ආහාර මොකුත් නැහැ. ප්‍රීති ආහාර කරගෙන ඒ වාසය කරන්නේ. මේ අය කලක් මෙහෙම දීර්ඝ කාලයක් මේ විදිහට වාසය කරනවා කියනවා. මෙහෙම ඉන්නකොට මේ අර ජලය තියෙන්නේ. පොළොව මේ පස නැහැ, ජලය තියෙන්නේ. ඒ ජලයේ මතු පිට මේ පස දැන් තියෙන පස නෙවෙයි මිහිරි රසයෙන් යුක්ත පටවිය හට ගන්නවා කියනවා. ඒ ජලයේ මතු පිට. ඒක හරියට අර භාගතුන් පෙන්වන කිරිවල උඩින් කිරි රත් කරපු කිරේ උඩින් යොදේ ඇති වෙන්නේ. ආන් ඒ වගේ මේ ජලයේ මතු පිට මිහිරි රසයෙන් යුක්ත පටවිය හට ගන්නවා. ඒක සුවඳයි කියනවා. ගොඩාක් ඈතට සුවඳ වීදෙනවා, ලස්සනයි, රසයි කියනවා. ඉතින් මේ විදිහට මේ පොළව ඒ ජලයේ උඩ ඒ මිහිරි පටවිය හට ගන්නකොට යම් කලකදී යම් අර ඉහළ අහසේ සැරිසරමින් ඉන්න ඒ සත්වයින්ද කෙනෙකුට ඒ කාලේ මේ මිනිස්සු මේ කාන්තාව මේ පුරුෂයා කියලා හැමගීමක් නෙමෙයි සත්වයින් කියලා විතරයි අදහස් තියෙන්නේ. ඒ සත්වයකට හිතෙනවලු මේ අර වතුර මතු පිට හටගත් අර මිහිරි සුවඳ තියෙන ලස්සන ඒ පටවියට
මොකද්ද කියලා බලන්න. යම් සත්වයක් ඇඟිල්ල තියලා ඒක ටිකක් ඇඟිල්ලට දවටගෙන දිවේ ගා ගන්න ඕන. එතකොට යාට ඒකේ රස දැනෙනවා. මිහිරි රස දැනෙනවා. ඒක හරියට අර මීවදයක් වගේ රසයි කියලා කියනවා. ඒ මිහිරි රසය දැනෙනවා. ඒතර ඒ එක සත්වයක් ඒකට ඒ විදිහට කරනකොට ඒක බලන් ඉන්න අනිත් සත්වීන් ඒක අනුකරණය කරනවා කියලා කියනවා. අනිත් අයත් මෙහෙම ඇඟිල්ල ගහලා ඒක කටේ ගහ ගන්නවා. දිවේ ගහ ගන්නවා. ඒතර එයාටත් මේකේ රස දැනෙනවා. ක්‍රමක්‍රමයෙන් ඒ රස දැනෙනකොට ඒකට ආස හිතෙනවා. ඒ ආසාවත් එක්ක අර වතුර මතු පිට ඇතිවෙච්ච මිහිරි රසයේ තියෙන මේ පටවිය අනුභව කරන්න ගන්නවා. ඒ අනුභව කිරීමත් එක්ක ක්‍රමක්‍රමයෙන් මේ ඇගේ තිබෙන අර මේ ආලෝකමත් ගතිය අඩු වෙලා පැහැ අඩු වෙනවා ශරීරවල. ශරීරවල මනෝමය ස්වභාවය වල ගොරෝසු කය ටික ටික එන්න පටන් ගන්නවා. ඒ විදිහට ටික ටික ඒ ශරීරයේ ගොරෝසු වෙලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මිනිස්සු අර ස්වභාවයෙන් ලැබුණු මිහිරි දෙයට ආස කරන්න පටන් ගැනීමත් එක්ක ඒ වගේ මිහිරි බව අහසු වෙලා යනවා. මිහිරි බව අහසු වෙලා ගිහිල්ලා මේ රළු පොළව රළු ශරීර ඇති වෙනවා. ඊට පස්සේ මිනිස්සු තවදුරටත් මේ ලෝභය මුල් කරගෙන හොරකම් කරන්න, රණ්ඩු සරවල ඇති කරගන්න, වාද ભેද කරගන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාම එකතු වෙලා රජවරු ඇති කරගන්නවා. රජවරු නම් කරගන්නවා. ඊට පස්සේ පාලනයන් කරන්න ඇති වෙන සමාජය. ඒ වෙනකොට රණ්ඩු වෙන එකද, ගහ බැන ගන්න එකද නේද? නීති රීති දාලා පාලනය කරගන්න එක මේ වගේ නොයෙකුත් දේවල් ඇති වෙලා. බොරු කියන එක, කේලම් කියන එක මේව ඇති වෙලා. නිന്ദා පහස කරන එක මේ වගේ දේවල් ලෝකේ ඇති වෙලා. ඒව මොකක් මුල් වෙලාද ඇති උනේ එතකොට? අර ඇහැට දැකපු දේට ආස කළා. ඇහැ කන නාසය දිව ශරීරයට දකින්න කියන දේට ආස කළා. ඒ ආසාව මුල් වෙලා තමයි අර තිබුණු ප්‍රනීත ස්වභාවයක් නැති වෙලා භෞතික දේවල් වල වේවා අනිත් හැම දෙයකම තිබුණු ප්‍රනීත භාවය නැති වෙලා යනවා. ඒ මහ පොළොවේ තිබුණු ප්‍රනීත ස්වභාවය නැති වෙලා යනවා. කන බොන දේවල් ප්‍රනීත භාවය නැති වෙලා යනවා. මනුස්සයාගේ ශරීරයේ තිබුණ අලංකාර ඒ ස්වභාවය නැති වෙලා යනවා. රළු දේවල් බවට පත් වෙනවා. ඊට පස්සේ මනුස්සයාගේ හැඟීම්, හැසිරීම් ඔක්කොම රළු දේවල් බවට පත් වෙනවා. හොඳ වචන නැති වෙනවා. කපටිකම්, වංචා කිරීම, රළු වචන මේව මතු වෙනවා. මේව බිහි වෙනවා ලෝකෙට. ඒව මුල් මොකක් වෙලාද ඒ රළු දේවල් බිහි වුනේ? ආසාව මුල් වෙලා. එහෙනම් ඒ රළු වචන ගහ බැන ගන්න එක, රණ්ඩු සරුවල් කරගන්න එක ඒවා සැපට අයිති දෙයද දුකට අයිති දෙයද? ඒකාන්තයෙන් දුකට නේද අයිති? ඒ දුකට අයිති දේවල් බිහි වුනේ ලෝකෙට මොකක් මුල්ලාද? අර ඇහැට පෙනුන, කනට ඇහුන, ඒ වගේ මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙච්ච දෙයට ආසාව ඉපදීමෙන් නේද? එහෙනම් බලන්න ආසාව ඉපදීමෙන්මයි මේ ලෝකයට දුක ඇති වුනේ. එහෙනම් එදත් ආසාව නිසා දුක හටගත්තා. අදත් ආසාව නිසා දුක හට ගන්නවා. අනාගතයේදී ආසාව නිසා දුක හට ගන්නවා. එහෙනම් මේ අවිජ්ජා බහුල බව, දැඩි ආසාව, දැඩි ලෝභය දුකට මුලයි. එහෙනම් ඒ දැඩි ලෝභය අග්‍ර දෙයක්ද? අග්‍ර නෑ. එහෙනම් ඒ දැඩි ලෝභයෙන් තොර බව, දැඩි ලෝභයෙන් තොර බව ඒකාන්තයෙන් අග්‍රයි. ඒකයි අපි තේරුම් ගත යුත්තේ මේ ධර්මයේ තුල. එහෙනම් මේ විදිහට මේ දැඩි ලෝභය කියන එකට මොන විදිහින්වත් කැමති වෙන්න එපා. දැන් ඔබට gedara dore කටයුතු කරද්දී, රාජකාරි පොලේ කටයුතු කරද්දී මේ ලෝභය කියන එක Tamanට තේරුම් ගත යුතු දෙයක්. Tamanගේ හිතේ තියෙන දේ නේද? Tamanගේ හිතේ තියෙන ආසාව Taman තේරුම් ගන්න ඕනේ. දකින්න කියන දෙයට වේවා. ආසාවක් ඉපදෙනකොට ඒක මුල් වෙලාම දුක් පීඩා හටගන්න ස්වභාවය තේරුම් ගන්න. දැන් ධර්මයෙන් අපට ඒ ගැන කියා දෙනකොට ඒක අපේ ජීවිතයත් එක්ක අපි ගලපලා බලන්න ඕන. අපට දකින්න කියන දෙයට ආසාව හිතෙනවා. නේද? ඒතර ඒ ආසාව මුල් වෙලා දුක් හටගත්ත විදිය තේරුම් ගන්න. මේ අපේ දන්න ජීවිතය තුළදීම අපට යම් තාක් දුක් පීඩා හටගත්තා නම්
මේ භවභෝග සම්පත් නිසා, ඒවට ආස කිරීම නිසා, ඒ භවභෝග නිසා නෙවෙයි ඇත්තෙම ඒවට ආස කළ නිසා. නේද? දැන් අපිට අයිති නැති දේවල් තියෙනවා. ඒවට ආසාවක් නැති තාක් අපිට දුක නැහැ. අපිට අයිති නැති දෙයකට අපි ආස කරනවා. අන්න දුක ඇති වෙන්න පටන් ගන්නවා. නේද? ඒ ආසාව නිසාම තමයි හොරකම් කරන්න වේවා, මංකොල්ල කන්න වේවා, ගහ බැන ගන්න වේවා, මරා ගන්න නේද? ඒ ආසාව නිසා නේද? ඒ ආසාව නැත්තම් හොරකම් කිරීමක් නැහැ. මංකොල්ල කෑමකුත් නැහැ. ගහ බැන ගැනීමකුත් නැහැ. රණ්ඩු සරවල් කිරීමක් නැහැ. හිරේ විලංගු වැටීමකුත් නැහැ. එනම් මේ රළු වචන කතා කිරීම, ගහ බැන ගන්න එක, පරස වචන කීම නේද? ඊට පස්සේ මරා ගන්නවා, යුද්ධ කරනවා, රණ්ඩු කර ගන්නවා. මේ ඔක්කොම මොකක් මුල් වෙලාද? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ දේට ආස කිරීම නිසායි. ප්‍රිය දේට ආස කිරීම නිසා තමයි මේ අරුබුද හැම එකක්ම හටගන්නේ. එන බලන්න මේ අරුබුද මුල් කරගෙන මේ යුද්ධ කොලහල වේවා, අමනාපකම් අහිතවත්කම් වේවා, මේවයින් සැපත් උපදින්නේ දුකක්මයි නේද? එනගේ දුක් හටගත්තේ ඇයි? දැඩි ලෝභය නිසා. දැඩි ලෝභය එනං අග්‍ර දෙයක් වෙන්නේ නැහැ. දැඩි ලෝභය හීන දෙයක්. ඒ විදිහට තේරුම් ගන්න. ලෝභය හීන දෙයක්. ලෝභය බැහැර කළ යුතු දෙයක්. ඒක ශ්‍රේෂ්ඨ වංශයෙන් පවතින එකක්ද? නෑ. ඒ ආසාව දුර්වල මිනිසුන්ගෙන් පටන් ගත් එකක්. ප්‍රඥාව නැති දුර්වලීන් නිසා ලෝකෙට ඉපදිච්ච එකක්. ප්‍රඥාව තියෙන කට්ටිය, ප්‍රඥාවන්ත කෙනා දැඩි ලෝභ බව ගරහනවා. ඒ ලෝභී බවට ප්‍රශංසා කරන්නේ නැහැ, අගය කරන්නේ නැහැ. ඒක ගරහනවා. බැහැර කළා දානවා. ප්‍රඥාවන්තයා ලෝභ රහිත බවයි ලෝකයට දායාද කරන්නේ. ඉතින් ඒ විදිහට අපි තේරුම් අරගෙන ඒ ලෝභ රහිත බව කියන දහම් පදය ජීවිතයට එකතු කරගන්න, ඒ ජීවිතයත් සමග ඒ දහම් පදය සම්බන්ධ කරගන්න අප තුළ ආසාවක්, කැමැත්තක්, උනන්දුවක් තියෙන්න ඕන. ඊළඟ දේ තමයි මේ දැඩි ලෝභ බව කියන දැඩි ලෝභ භාවයෙන් තොර බව. දැඩි ලෝභය කියන එක වෙන දෙයක් එක්ක එකතු වෙනවා නේද? දැන් සමහර අය ලෝභය නැත්නම් රාගය මේ වගේ අකුසල ස්වභාවයන් කුසල් වේසයෙන් එනවා, කවලම් වෙලා, මිශ්‍ර වෙලා. දැන් බලන්න සමහර අය කරුණාවෙන් කියලා උදව් කරන්න යන සමහර අය නේ. කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව විදිහට සමහර අයත් එක්ක එකතු වෙනවා. අන්තිමට එකතු වීම දුකක් බවට පත් වෙලා නේද? සමහර පිරිමි ළමයි ඉන්නවා, ගෑනු ළමයිත් එක්ක එකතු වෙනවා. අනේ කරුණාවෙන්, අනේ අනුකම්පාවෙන් මං ගියේ කියලා. අන්තිමට අරගල කර ගන්නවා, ගහමරා ගන්නවා. නැති අරුබුද ජීවිත නැති කර ගන්නවා. එතකොට බලන්නේ ඇත්තටම කරුණාව, මෛත්‍රිය තිබෙත නෑ නේද? මොකක් මුලද? ලෝභය මුල වෙලා නේද? එහෙනම් ඒ ලෝභය කියන එක තව දෙයක් එක්ක එකතු වෙලා ගිහිල්ලා. අර්ථය වැරදිලා. නේද? නමුත් ලෝභ රහිත බව කවදාවත් අකුසලයක එකතු වෙන්නේ නැහැ. ලෝභ රහිත බව එහෙම එකතු වෙලා යන්නේ. අපි රැවටෙන්නේ නැහැ. ලෝභ රහිත බව තුල ඉන්නකොට. නමුත් ලෝභයත් එක්ක ඉන්නකොට අපි රැවටෙනවා. ලෝභය කියන දේ තුල ඉන්නකොට අපිම දන්නේ මේ ලෝභයේ තියෙන එක දන්නේ. අපි හිතන මේ අනුකම්පාව, කරුණාව කියලා හිතලා සමහර අයත් එක්ක එකතු වෙනවා ගිහිල්ලා. නමුත් තමන්ම දන්නේ තමන්ට හිතන්න බැරි දුක් පීඩා පස්සේ ඉපදිලා. එහෙනම් තේරුම් ගන්න ඒකට හේතුව තමයි අර ලෝභ රහිත බව කියන ධර්මයට අපි එකතු වෙලා නැති නිසා. ලෝභය කියන ධර්මයත් එක්ක ලෝභය කියන එකත් එක්ක ඉන්නේ අපි. ඒතර ඒක එකතු වෙනව වෙනත් දෙයක් එක්ක. නමුත් ලෝභ රහිත බව අකුසලයක එකතු වෙන්නේ නැහැ. කුසල් එක්කමයි එකතු වෙන්නේ. ලෝභ රහිත බව තියෙන කෙනා තුළ දැඩි ලෝභයක් නැති කෙනා. ඒ කියන්නේ ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන දෙයට දැඩි ලෝභයක් නැහැ. ඒ ලෝභය අතහැරපු කෙනා තුළ කරුණාව උපදිනවා. මෛත්‍රිය උපදිනවා. ඒ කරුණාව, මෛත්‍රිය මුල් කරන් පීඩාවක් උපදීද? නැහැ. ඇයි? උපදින්නේ නැත්තේ. එයා ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට ලෝභ නැහැ. ඒ ප්‍රිය දේවල් කෙරෙහි ලෝභය අතහැරලා ඉන්නේ. ප්‍රිය දේවල් කෙරෙහි ලෝභ රහිත කෙනා තුළ උපදින කරුණාවෙන් එයාට පීඩාවක් ඇති වෙන්නේ නැහැ. හේතුව ඒ කරුණාම කිලිටි වෙන්නේ නැහැ.
ලෝභයේ සහිත දැඩි ලෝභයෙන් යුක්ත කෙනා තුල කරුණාවක් උපදිනවා. කරුණාවෙන් යුක්තව ගිහිල්ලා උපකාර කරන උත්සාහ කරනවා. ඒතරේ කුසලයේ අකුසලයක් සහිතවයි තියෙන්නේ. අකුසල් සහිත සිතක් එක්කයි ඉන්නේ. කිලිටි අතකින් පිරිසුදු දෙයක් අල්ලපුවා මොකද වෙන්නේ? අසුචි ගෑවිත අතකින් රෙදි කෑල්ල ලස්සන ඇඳුමක් අල්ලනවා. ආභරණයක් අල්ලනවා. කෑමක් අල්ලනවා. මොකද වෙන්නේ? ඒකේ වටිනාකම නැති වෙලා යනවනේ. ඒ වගේ දැඩි ලෝභී සිතක් තියෙනවා. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ කෙරෙහි දැඩි ලෝභයේ තියෙන සිතකින් යුක්තව කරුණාව ඉපදෙනවා. කරුණාව කිලිටි වෙනවා ඒතුරුනේ. ඒ සිත නේද? ඒතොර බැඳිලා ගිහිල්ලා දුක් ඇති වෙනවා. පස්සේ හිතන්නේ මම මේ කරුණාවෙන් කෙලේ නමුත් මේ දුක මොකද කියලා දෙනවා. ඒතොර එයා කරුණාව කියන කුසලයටත් ගරහන කෙනෙක් වෙනව නේද? ඇයි අනවබෝධයෙන් ඉන්නේ? පැහැදිලි නේද කියන්නේ? නමුත් අර දැඩි ලෝභය අතහැරපු කෙනා තුළ උපදින කරුණා මෛත්‍රිය මුල් වෙලා කවදාවත් යාර දුක් පීඩ උපදින්නේ නැහැ. කුසලයෙන් කුසලයමයි උපදින්නේ. අකුසලයකින් කුසලයක් උපදින්නේ නැහැ. ඒ නිසා මේ දැඩි ලෝභය කියන එක අතහැරලා දාලා ලෝභ රහිත බව කියන මේ උතුම් දහම් පදය හිස් මුදුනෙන් පිළි අරගෙන ඒ දහම් පදය අත් නොහැර ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට කවදාවත් එයින් නම් දුක් පීඩාවක් හටගන්නේ නැහැ. දුක් ඡය වෙනවාමයි. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා අව්‍යාපාදෝ භික්කවේ ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පුරාණං අසංකින්නං. ඒ විදිහට මේ ඒ දහම් පදේ අග්‍රභාවයත් කියා දෙනවා. ඒ දහම් පදයට භික්ෂුවකට වේවා බ්‍රාහ්මණයෙකුට වේවා ප්‍රඥාවන්තයෙකුට වේවා කරුණු සහිතව ගරහන්න බැරි ධම්මපදය දහම් පදයක්. මොකක්ද ඒක? අව්‍යාපාදය. අව්‍යාපාද බව. මොකක්ද අව්‍යාපාද කිව්වේ? ව්‍යාපාද කියලා කියන්නේ තරහ. අව්‍යාපාද කියලා කියන්නේ තරහ රහිත බව. ඒ තරහ රහිත බව මෙත්සිත තරහ රහිත භාවය ඊටාම අග්‍ර දහම් පදයක්. දැන් අග්‍රයි කියන්නේ අපි කලින් ඉගෙන ගත්තා නේද? ඒක තේරුණා. අග්‍රයි කියන්නේ ශ්‍රේෂ්ඨයි. තව දෙයකට දෙවෙනි වෙන්නේ නැහැ. ඇයි ඒ ශ්‍රේෂ්ඨ? ඇයි ඒ දෙවෙනි නොවන්නේ? ඒ දෙයින් දුක් උපදින්නේ නැහැ. යම් දුකක් තියෙනවා නම් ඒ දුක ෂේ වෙනවා. දැන් බලන්න ඒතර ව්‍යාපාදය තරහ සහිත බව. ඒ කරුණ යම් කෙනෙකුගේ ජීවිතයත් එක එක තුල තිබ්බොත් තරහ සහිත සිතකින් නම් වාසය කරන්නේ. ඒ තරහ සහිත සිත සැප උපද්දයිද දුක් උපද්දයිද? තමාටත් දුක් උපදවනවා, අනිත් අයටත් දුක් උපදිනවා, පීඩාවක් බවට පත් වෙනවා. මෙලවත් දුක් උපදිනවා, පරලොවත් දුක් උපදිනවා. බොහෝ කලක් දුක් සහිත ලෝකවල ඉපදෙන්න හේතු වෙනවා. තරහ. එනං ඒ තරහ රහිත බව, අව්‍යාපාදය දුක් ඡය වෙන්නයි උදව් වෙන්නේ. දුක් ඇති කරන්න දුක් උපදවන්න හේතු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ධර්මය ඒ දහම් පදයේ අග්‍රයි. ඒ දහම් පදය දීර්ඝ කලක් ලෝකේ පවතින එකක්. දීර්ඝ කලක් පවතින්නේ ඇයි මේ දහම් පද? මේ දහම් පද මුල් වෙලා ලෝකයට සැප ඇති වෙනවා. ප්‍රඥාවන්තින් මේ දහම් පද බැහැර කරන්නේ නැහැ ලෝකේ. මේ දහම් පද වලින් පිහිට පිළිසරණ ලැබුව අය ප්‍රඥාවන්තයින්. ඒ අය සත්පුරුසයි. ඒ අය ජීවිතයේ දෙවෙනි කොට මේ දහම් පද ලෝකයෙන් අතුරුදහන් වෙන්න නොදී සුරක්ෂිත කරගෙන එනවා. ලෝකයට මේගොල්ලන් දායාද කරන අය දහම් පද. ඒකයි මේ දහම් පද ලෝකේ පවතින්නේ. දෙවියන් වේවා බඹුන් වේවා ශ්‍රේෂ්ඨ මිනිසුන් වේවා මේ උතුම් දහම් පද සුරක්ෂිතව පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරනවා. ඒ නිසා මේ දහම් පද බොහෝ කලක් ලෝකේ පවතිනවා. දීර්ඝ ඉතිහාසයක් සහිතයි. ඒ වගේ මේ දහම් පදයත් මේ අව්‍යාපාදය කියන දහම් පදය බුදුවරුන්ගේ පරම්පරාවෙන් පටන් ගන්න දෙයක්. ආර්ය වංශයට අයිති දෙයක්. තරහ රහිත බව කියන එක ලෝකේ බුදුවරුන්ගෙන් තොරව වෙනත් පරපුරකින් පටන් ගන්නෙ නෑ. හොඳට කල්පනා කරලා බලන්න. එහෙනම් අපි මේ අපි ඉගෙන ගන්න අපි පුරුදු කළ යුතු ධර්මයන් කොතරම් ශ්‍රේෂ්ඨ දේවල්ද කියලා කල්පනා කරන්න. දැන් අපි සාමාන්‍ය විවහාර ලෝකයේ සාමාන්‍ය ජීවිතයේදී ඉගෙනගෙන
ජීවිතයට එකතු කරන් තියෙන දේවල් මේ ධර්මයත් එක්ක බලනකොට කොතරම් නොවැදගත්ද කියලා අපිට තේරෙනවානේ. නමුත් ඒවා අපි ඉහළින් සලකනවා. නමුත් බලන්න මේ අපි දැන් ඉගෙන ගන්න ධර්මයන් කොතරම් ශ්‍රේෂ්ඨ ධර්මයන්ද. ඒතර මේ ධර්මයන් අපේ ජීවිතේට එකතු වුණොත් අපිට කවදාවත් දුකේ ගිලෙන්න වෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ අනබිජ්ජා අව්‍යාපාද කියන මේ ධර්මයන් නුවණ තියෙන ශ්‍රමණීන් බ්‍රාහ්මණීන් වේවා නුවණ තියෙන කිසි කෙනෙක් බැහැර කරන්නේ නැහැ. ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒවට ගරහන්නේ නැහැ. නිඳ කරන්නේ නැහැ. මේ විදිහට මේ ධර්ම පද ගැන ඉගෙන ගන්න. එතකොට ඔබට ආසාවක් ඇති වෙන ඔබේ සිතට මේ දහම් පද නම් අපි බැහැර නොකළ යුතුමයි. මේ දහම් පද බැහැර කළොත් අපට කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. ඒ විදිහටයි යමක වටිනාකම දැනගත්ත කෙනා ඒ වටිනා දේ ලං කරගන්න. මොකද එයා දන්නවා මේ දේ බැහැර කරොත් අපට ගැරහීමකට ලක් වෙනවා අප. භාගතුනද පෙන්වා දෙනවා මේ යම් තැනක ව්‍යාපාදයේ තියෙනවා නම් අව්‍යාපාදය කියන දහම් පදේ බැහැර කරලා ව්‍යාපාදය ඇසුරු කරගෙන යමෙක් ඉන්නවා නම් එතන ශ්‍රමණ භාවයක් පණවන්න බෑ කියනවා. කිසි කලක පණවන්න සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඉතින් යම් කෙනෙක් මේ දැඩි ලෝභය ඇසුරු කරගෙන ව්‍යාපාදයේ එහෙම නැත්නම් තරහෙන් යුක්ත කෙලෙසිච්ච සිතින් යුක්තව යම් ශ්‍රමණෙක් ඉන්නවා කියලා කිව්වොත් යමෙක් එයාට ගරු කළොත් බුහුමන් දැක්වුවොත් ප්‍රශංසා කළොත් ඒ ගරු කිරීම ඒ ප්‍රශංසාව හිමි වෙන්නේ මේ අසත් ධර්මයට කියලා කියනවා. නේ? එහෙනම් අපි මේ දැඩි ලෝභය කියන දේ බැහැර නොකොට ව්‍යාපාදයේ කියන එක බැහැර නොකොට ඒ දැඩි ලෝභයෙන් යුක්තව ව්‍යාපාද සිතින් යුක්තම වාසය කළොත් අපි කෙරේ යම් ගෞරවයක් ලැබෙනවා නම් කුමකටද ඒ ගෞරවය ලැබෙන්නේ? නේ? එහෙනම් අපට සුදුසුයි දෙයක. නින්දා කළ යුතු දෙයකට ගෞරවය ලැබෙනකොට. නේ? එහෙනම් අපි මේ විදිහට තේරුම් අරගෙන මේ භාගතුන් වහන්සේ අග්‍රයි කියුදී ශ්‍රේෂ්ඨයි කියුදී ඒ දහම් පද ප්‍රමාද නොකොට ඒ දහම් පද අපේ ජීවිතයට එකතු කර ගන්න ඕන. ප්‍රමාද නොවීම ඊට විරුද්ධ දේවල් ධර්මයන් බැහැර කරන්න ඕන. දැඩි ලෝභය බැහැර කළ යුතු දෙයක්. ව්‍යාපාදයේ තරහ කියන එක බැහැර කළ යුතු දෙයක්. ඒවට ප්‍රමාද නොවිය යුතුයි. දැන් බලන්න දැඩි ලෝභයත් තරහත් කියන දේ ඔබේ ජීවිතය තුළ අතීතේ බැලුවොත් එහෙම ජීවිතේ දෙස හැරී බැලුවොත් දැන් බලන්න මේ තමන්ගේ ජීවිතේටම දැන් හැරෙන්න ඕන. ඒකයි ධර්මයේ ජීවිතයට ගලපලා බලනවා කියලා කියන්නේ. අපි ඊළඟ දහම් පද දෙක දැනගන්න කලින් මේ දෙක ගැන ඉගෙන ගන්න ඕන. මොකද මේ දහම් පද දෙක බැහැර කළගෙන ඊළඟ දහම් පද දෙකට එන්න බෑ. ඒ නිසා මේ දහම් පද දෙක අපි හොඳින් තේරුම් අරගෙන මේ දහම් පද ගැන අතිශය ගෞරවයක් ඇති කරගෙන මේ දහම් පද ජීවිතයට සම්බන්ධ කරගත්තොත් ඊළඟ දහම් පද දෙක ඉපදින එක වළක්වන්න කාටවත් බෑ. කිසි කෙනෙකුට බෑ. මේ දහම් පද දෙක බැහැර කරලා මේ දහම් පද තේරුම් නොගෙන මේ දහම් පද වලට නොපැමිණ ඊළඟ දහම් පද දෙකට පැමිණෙනවා කියන එක කිසි කලක කරන්න බෑ. ඊළඟ දහම් පද දෙක කතා කරනකොට ඔබට තේරෙයි. මොකද ගොඩාක් අය උත්සාහ කරන්නේ මේ දහම් පද බැහැර කරලා ඊළඟ දහම් පද වලට එන්න. ඒකයි මේ අසාර්ථක ජීවිත පේන්නේ. අසාර්ථක භාවයක් පේන්නේ ඒකයි. දැන් බලන්න අපි අපේ ජීවිතයේ දෙසම ආපසු හැරී බැලුවොත් අපේ ජීවිතේ වැඩි කලක් තුල අපි මේ දැඩි ලෝභය බැහැර කරන්නට අපි උත්සාහ කළාද? දැඩි ලෝභයෙන් බැහැරව අපි සිටියද? ඊළඟට ව්‍යාපාදේ බැහැර කරගෙන අපි සිටියද? ව්‍යාපාදේ බැහැර කරගන්න අපි උත්සාහ කළාද කියලා බලන්න ඕන. ඊළඟට දැඩි ලෝභ රහිත සිතින් අපි සිටියද? තරහ රහිත සිතින් අපි සිටියද? මේ භාගතුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා අපට පෙන්වා දුන්, අග්‍රයි කියලා අපට පෙන්වා දුන්,
ආර්ය වංශයට බුදුරජාණන් වහන්සේලාගේ වංශයට අයිති කියා පෙන්වා දුන් මේ උතුම් ධර්මයන් තුල අපි වාසය කළාද? අපේ ජීවිතේ වැඩි කලක් ඒ ධර්මයන් සමගද අපි හිටියේ කියලා බලන්න කල්පනා කළා. ඊළඟට බලන්න මේ ධර්මයන් අපේ ජීවිතය තුළ නොතිබූ නිසා මේ ධර්මයන් නොතිබුණා නම් කුමක්ද තියෙන්නේ? ලෝභයේ රහිත බව නැත්තම් මොකද තියෙන්නේ? ලෝභ සහිත බව නේද? එතකොට ඔබට පෙනී තින් ඔබගේ ජීවිත තුළ ඒ ලෝභ රහිත බව තිබුණාද? ලෝභ බව තිබුණාද? තරහ රහිත බව තිබ්බද? තරහ සහිත බව තිබ්බද? කියලා අපිට විමසා බැලුවොත් පේනවා නේද? මොකද අපි ගැන අපිම බලන්න ඕන නේද? දැන් Tamanගේ වස්ත්‍රය තමන්ම පිරිසිදු කරගන්න ඕන නේද? ඒ වගේ Tamanගේ සිත තමන් පිරිසිදු කරගන්න ඕන. අපි මේ උත්සාහ කරන්නේ කුමකටද? අපේ සිත පිරිසිදු කර ගැනීම පිණිස මඟ සොයා ගන්නයි. මේ උත්සාහ කරන්නේ ඒකටයි. මේ මඟ පෙන්වන්නේ. මේ නිවන් මඟ කතා කරන්නේ. ඒතර භාගතුන් වහන්සේ අපට මේ දහම් පද ඉස්මතු කරලා පෙන්වන්නේ ඇයි? භාගතුන් වහන්සේ එක්තරා තැනකදී පෙන්වා දෙනවා මහණෙනි මම මේ ධර්මය විවෘත කළා. ඉස්මතු කළා. බෙද බෙදා පෙන්නුවා. අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්වා පෙන්වන්න වගේ මේ ධර්මයන් මම ඉස්මතු කළා පෙන්නවා කියනවා. මේව තමයි. මේ බෙද බෙදා පෙන්වනවා කියන්නේ මේක තමයි. මේ ඉස්මතු කළ ධර්මයේ පෙන්වනවා කියන්නේ මේක තමයි. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ ඒ භාගතුන් වහන්සේ අපට අර යටින් තිබුණ දෙයක් උස්සලා උඩට උස්සලා පෙන්වන්නේ. ඒ වගේ ඉස්මතු කළ පෙන්වූ දේ තේරුම් ගන්නයි මේ උත්සාහ කරන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ උතුම් ධර්මයන් තුලද අපි වාසය කළේ අපි මේ ජීවිතය තුල. අපිට පුළුවන් වුණාද මේ ධර්මයට පැමිණ වාසය කරන්නට කියලා බලන්න. ඊළඟට බලන්න එහෙමනම් අපේ ජීවිතය තුල අපේ මෙතෙක් මේ කාලය තුල වැඩි වශයෙන් හිටියේ කොමන දහමක් තුලද කියලා බලන්න. ව්‍යාපාදයේ තුල හිටියද අව්‍යාපාදයේ තුල හිටියද? අවිජ්ජා බහුල හිටියද අනවිජ්ජා බහුල හිටියද? ඒතර තමන් තුලම තමාගේ ජීවිතේ දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ ඇත්ත ඇතිසැටියෙන් දැකීමට තමයි අවංක භාවය කියලා කියන්නේ. ඒ අවංක භාවයෙන් යුක්ත කෙනාගේ ක්‍රියාව තමයි ඍජු වෙන්නේ. උජුපටිපන්න ගුණය කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ උජුපටිපන්න ගුණය කියන්නේ කොහේ තියෙන එකක්ද? ආර්ය ශ්‍රාවකයා පුද්ගලයෙක් තුල පිහිටන ගුණයක්. ඍජු භාවය. ඍජු භාවය කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන්ම දැකීමේ හැකියාව. ඒක සුළු දෙයක් නෙවෙයි. ඒක සුළු දෙයක් නෙවෙයි. ඒ ඍජු ගුණය වඩාත් ඍජු ගුණය පිහිටි කෙනා තමයි අර පොළවේ ගැඹුරට හිටපු ගල් ටැඹක් වගේ. සතර දිගින් සුලං දැඩි සුලං සමාධිය සෙලවෙන්නේ නැති ගල් කුළුණක් වගේ කියලා කියන්නේ. මේ ඍජු ගුණේ තියෙන කෙනා. එහෙම නැති කෙනා පුළුන් රොදක් පුංචි සුළඟට ගසාගෙන යනවා වගේ ගසාගෙන යනවා. ඒ කියන්නේ සිත පෙරලෙනවා කියන එකයි. වෙන එකක් නෙමෙයි. සිත එහෙට මෙහෙට පෙරලෙනවා. එතකොට කටුලන්දක පෙරලෙන්නා වගේ සිත පෙරලෙද්දි කටුලන්දක පෙරලෙන්නා වගේ ගිනි අඟුර ගොඩක පෙරලෙන්නා වගේ දුක් පීඩාම හට ගන්නවා. බලන්න දැන් අතීත ජීවිතේට නැඹිලා. අතීතේ ව්‍යාපාදයට නැඹුරුව තරහ සිතින් වාසය කරලා කොච්චර ගිනි ගොඩක දැවි දැවි හිටියද කියලා කල්පනා කරන්න. හැමෝම නෙවෙයි තිබුණ කෙනා. දැඩි ලෝභයට නැඹුරු වෙලා ලෝභයෙන් යුක්තව ගිනි ගොඩක පිච්චි පිච්චි ඉන්නා වගේ, කටු ගොඩක ඇනි ඇනි ඉන්නා වගේ කොච්චර දුක් විඳද කියලා බලන්න. එදා අපි මේ බුදුබණ අහලා පිළිගත්තා නම් ඒ ගින්න අපි නිවාගෙනනේ නේද? එහෙනම් අපි තවත් ප්‍රමාද විය යුතුද? තවත් ප්‍රමාද නොවිය යුතුයි. එහෙනම් භාගතුන් වහන්සේ මේ අග්‍රය කියලා පෙන්වන දහම් පද දෙක මුළු මනින්ම අපේ ජීවිතය පිරිසිදු කරන්න, මුළු මනින්ම අපේ ජීවිතයට සෞභාග්‍ය උපදවලා දෙන්න, මුළු මනින්ම අපේ සිතට ප්‍රබෝධය උපදවලා දෙන්න හේතු වෙන දහම් පද දෙකක්. ඒකයි මේ දහම් පද අග්‍රය කියලා කියන්නේ. පෞරාණිකයි කියන්නේ ඒකයි. මේ දහම් පද මේ ලෝකයේ කොයිතරම් පෞරාණිකුණත්, කොයිතරම් දීර්ඝ කාලයක් පැවතුණත් තව දෙයකට කවලම් වෙලා මිශ්‍ර වෙලා නැහැ. අතීතයේ මිශ්‍ර වෙලත් කලවම් වෙලා සංකීර්ණ වෙලා නැහැ මේ දහම් පද. වර්තමානෙත් නැහැ.
අනාගතයේත් මේවා කවලම් වෙලා අර්ථ වෙනස් වෙලා විකෘති වෙන්නේ නැහැ. තරහ රහිත බව කියන දහම් පදේ වෙනස් වෙලා යන්නේ නැහැ. දැඩි ලෝභ රහිත බව, ලෝභ රහිත බව කියන දහම් පදේ වෙනස් වෙලා අර්ථ වෙනස් වෙලා යන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන දහම් පද මේ සාමාන්‍ය පද කොච්චර අර්ථ වෙනස් වෙලාද නේ? පොඩි කාලේ අපි ඉගෙන ගත දේ නෙවෙයි දැන් ළමයි ඉගෙන ගන්න. එකම වචනේ වෙනස් විදිහ ඉගෙන ගන්න. දැන් අලුත් වචන ඇවිල්ලා. දැන් ළමයි ඉගෙන ගන්න වචන අපි දන්නේ නැහැ. අර්ථය වෙනස්. වෙන අර්ථ. නමුත් මේ දහම් පද ලෝකයේ මේ මහ පොළොව විනාශ වුණත් මේ දහම් පදවල අර්ථය වෙනස් වෙන්නේ නැහැ. ඊතරම්ම පෞරාණිකයි. ඊතරම්ම ශ්‍රේෂ්ඨයි අග්‍රයි. ඒ නිසා අපි මේ දහම් පද දැන් හෝ මේවය අග්‍රභාවයේ වටිනාකම ශ්‍රේෂ්ඨ භාවයේ තේරුම් අරගෙන පුද සත්කාර දෙමින් මේ දහමට සත්කාර කරමින් ගරු කරමින් වන්දනාමාන කරමින් සතුටු සිතින් සිහි කරමින් මේ දහම් පද ජීවිතයේ පුරාවටම මෙතෙන් පටන් පුරුදු කළ යුතුයි පුරුදු කරන්න ඕන. අතීතයේ මේ දහම් පද පුරුදු නොකිරීම නිසා විඳි අනේක ප්‍රකාර දුක් තේරුම් ගන්න. පුංචි දෙයට ලෝභ කරලා විඳපු දුක් සිහි කරන්න. අද ඒ පුංචි දෙය නෑ. නේ? අතීතේ බලන්න රස කෑමකට ලෝභ වෙලා කොච්චර අඬන්නේ නැද්ද? අද ඒ කෑම තියනවාද? ඇඳුමකට ලෝභ වෙලා කොච්චර අඬන්නේ නැද්ද? නේද? වෙනත් භවභෝගයකට මුල් වෙලා මේ ලෝභ වෙලා ආස හිතිලා නේද? කොච්චර දුක් විඳින්න ඇද්ද? අඬන්න ඇති, වැළපෙන්න ඇති, ශෝක කරන්න ඇති, පපුව පත්වේවි අඬන්න ඇති නේද? අද ඒව නැහැ. අද ඒ වස්තු නැහැනේ. නේද? එහෙනම් මේ දැඩි ලෝභ බව ඊළඟට තරහෙන් පුපුර නේද? සමහරට හිතන්න බැරි තරම් තරහෙන් ඇතුලේ පුපුරක් වේදනාවෙන් දුක් විඳලා ඉන්නෝනේ. ඉතින් ඔබටත් මේ වෙලා ඇති. අතීතය කල්පනා කරලා බලන්න ඕන. එහෙමනම් මේ භාගතුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියූ ධර්මයන් අපට මුණ නොගැසීම නිසා කොතරම් දුක් විඳද බලන්න. යම් කෙනෙක් പ്രേත ලෝකේ ඉපදුනා නම් ඒ ඉපදලා දුක් විඳින්නේ මේ ධර්මයන් දෙක නොපැමිණීම නිසා. යම් කෙනෙක් තිරිසන් ලෝකේ ඉපදලා දුක් විඳිනවා නම්, නිරේ ඉපදලා දුක් විඳිනවා නම්, මනුෂ්‍ය ලෝකේ දුක් විඳිනවා නම්, ඒ සියලු දුක් වලට හේතුව මොකද්ද? මේ දැඩි ලෝභය, තරහ මේ දේ ජීවිතයෙන් බැහැර නොවීම නිසා. යමෙක් දැඩි ලෝභය කියන එක බැහැර කළා ලෝභ රහිත සිතෙන් වාසය කළොත්, තරහ බැහැර කළා මෙත් සිතෙන් වාසය කළොත්, එයා සැනසීමෙන් ඉන්න කෙනෙක්. කුසගින්න තියෙන්න පුළුවන්. හොඳින් ඇඳුමක් පැළඳුමක් නැති වෙන්න පුළුවන්. නමුත් එයාට දුකක් නැහැ. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්න, පිළිගන්න, ඒ යථාර්ථයට පැමිණෙන්න. ඒ සඳහා ප්‍රමාද වෙන්න එපා. ඒතර ඔබ දුක් බැහැර කරන කෙනා බවට පත් වෙනවා. ඒකයි මේ දහම් පදවල ශ්‍රේෂ්ඨත්වය. ඒ නිසා මෙතෙන් පටන් හෝ දැන් ඔබ යම් විදිහකින් මේ දහම් පදවල සමීපෙන්න උත්සාහ කළා තිබෙනව නැති නේ. මෙතෙන් පටන් මීට වඩා ජවයකින්, මීට වඩා තේරුමකින්, මීට වඩා අවබෝධයකින් මේ දහම් පද තුල වාසය කරන්න අපි කල්පනා කළ යුතුයි. ලෝභ රහිත බවට පැමිණෙන්න ප්‍රමාද නොවිය යුතුයි. තරහ රහිත බවට පැමිණෙන්න ප්‍රමාද නොවිය යුතුයි. කිසි විදිහකින් ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාදය මරුටයි ඉඩ සලසන්නේ. ප්‍රමාදයක් යම් තැනක තියෙනවා නම් ඒ අවකාශයේ මරුට අයිති. එයාට කැමැත්තක් ඊට පස්සේ අපි වෙනුවෙන් කරන්න පුළුවන්. ඒසා ප්‍රමාදයට ඉඩ නොදී මේ උතුම් දහම් පද ජීවිතයට එකතු කරගන්න. ඒතර ඔබට ඊළඟ දහම් පද වලට ආයාසයෙන් තොරව පැමිණෙන්න පුළුවන්. ඊළඟ දහම් පද කුමක්ද? භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට. සම්මා සති භික්ඛවේ ධම්මපදං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පුරාණං අසංකින්නං අසංකින්න පුබ්බං න සංකීයති න සංකීස්සති අපපති කුට්ටං සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤූහි. මොකක්ද මේ දහම් පදය? සම්මා සති. සම්මා සති කියන ධම්මපදය අග්‍ර දෙයක් විදිහට දැනගත යුතුයි. අග්‍ර දෙයක්. ලෝකේ තව දෙයකට දෙවෙනි වන්නේ නැහැ. ඇයි අග්‍ර? සම්මා සතිය මුල් වෙලා, සම්මා සතිය උපකාර වෙලා දුක්ෂය වෙනවා.
දුක් උපදින්නේ නැහැ. සංසිඳීම, සැනසීම, සිසිල් භාවය උපදවනවා. ප්‍රබෝධය, ප්‍රීතිය හැම ආකාරයකින්ම සුව පහසු උපදිනවා. ඒක ධර්මතාවයක්. සම්මා සතිය මුල් වෙලා උපදින ස්වභාවයක්. සම්මා සතියෙන් තොරව සංසිඳීමක්, සුවපත් භාවයක්, සැනසීමක් උපදින්නේ නැහැ. සම්මා සතියේ තොර තැන කුමක්ද? මුට්ඨ සති. සිහියෙන් තොර බව. සිහියෙන් තොර තැනදී දුක්, තැවුල්, ශෝක කිරීම, පසුතැවීම, කනගාටු වීම, ආරවුල්, අවුල් වියවුල් කෙරවලක් නැහැ. පැටලිලි කෙරවලක් නැහැ. ඇනුම් බැනුම්, නින්දාපාස, ගැරහිලි කෙරවලක් නැහැ. ඒ කොතනද? සම්මා සතියෙන් තොර මොට වූ සතියක් යම් තැනකද තියෙන්නේ. එතන අරුබුදමයි. සැනසීමක් නැහැ, සංසිඳීමක් නැහැ. සම්මා සතිය උපදවන්න පුළුවන්ද අවිජ්ජා බහුලව වාසය කරලා? දැඩි ලෝභීව වාසය කරන කෙනාට සම්මා සතිය උපදවන්න පුළුවන්ද? ව්‍යාපාද සිතින් සම්මා සතිය උපදවන්න පුළුවන්ද? බෑ. ඒකයි මා මුලින් කිව්වේ කලින් පෙන්නූ දහම් පද දෙක හොඳින් ඉගෙන ගන්න. බහුල වශයෙන් ඉගෙන ගන්න. මුළුමනින්ම ඉගෙන ගන්න. ඒ දහම් පද දෙක හොඳින් අවබෝධ කරගන්න. ඒ දහම් පද දෙක අවබෝධ කරගත්තොත්, ඉගෙන ගත්තොත්, ඒ අර්ථය තේරුම් ගත්තොත්, ඒ දහම් පද දෙක බැහැර නොකොට වාසය කළොත් සම්මා සතිය උපදවන්න අපට ලොකු ආශයක් ඕනේ. ඉපදිනවමයි වළක්වන්න බෑ. මක්නිසාද? ව්‍යාපාදයෙන් තොරනම්, දැඩි ලෝභයෙන් තොරනම් ඒ සිතට පවතින්න වෙන තැනක් තියනවද? ඒ සිතට පවතින්න වෙන කොහෙද තියෙන්නේ? දැඩි ලෝභය සහිතයි නම්, ව්‍යාපාදයේ සහිතයි නම් සිත කොහෙද තියෙන්නේ? ඒ යමකටද ලෝභ කරන්නේ? ඒ ලෝභ සිතත් එක්ක සිත තියෙන්නේ. ප්‍රිය රූපයක් දැකලා ඒකට ආස කරනම් ඒ රූපේ නිමිත්තත් එක්ක සිත පවතිනවා. ඉතින් දුක් විඳ ඉන්නවා. කෙනෙක් ඔන්න අහවලා මට බැන්නා කියලා ඔන්න පටිඝ නිමිත්තක් කියනකොට තරහ සිතත් එක්ක ඔන්න සිත තියෙනවා. ඒ ලෝභ සිත, තරහ සිත අපට සැපයිද? ඒ ලෝභ සිත, තරහ සිත තියානම සැපපතුර සැප ලැබෙයිද? දැන් ශරීරයට උල ඇනෙනවා. උල තවත් ඇනගනිමින් සැපපතුර සැප ලැබෙනවද? නෑ. දැඩි ලෝභය, තරහ සිතට ඇනෙන උල් ඒවා පවත්තම සැනසීම පැතුවට එනවද? ප්‍රාර්ථනා කරාට එනවද? ලැබෙන්නේ නැහැ. ඉතින් සමහර අය භාවනාවක් කරන්න ඕනේ කියලා උත්සාහ කරනවා. පුළුවන්ද? අසුබේ කරන්න ඕනේ කියලා උත්සාහ කරනවා. පුළුවන්ද? දැඩි ලෝභය තියෙනවා, ව්‍යාපාදයේ තියෙනවා. භාවනා කළ පුළුවන්ද සුවයක් ලබන්න? බෑ. ඒ සුවයක් ලබන්න බැරි ඒ දැඩි ලෝභයත්, තරහත් ධාන සම්මා සතිය කියන ධර්මය උපදින්නේ නැහැ. ඒකට අවකාශ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බණ භාවනා කරන අය තමන්ගේ ජීවිතයේ දියුණුවක් දකින්න නැත්තම් බණ භාවනාව තුල හේතුව කුමක්ද කියලා තේරුම් ගන්න. ධර්මයේ කාලයට අයිති වෙලාද? නෑ. කළ යුතු දේ මෙයයි කියලා තෝරා බේරා නොගැනීම නේද? මුලින් කළ යුතු දේ පසුවට කරන්න බෑ. මුලින් කළ යුතු දේ මුලින්ම කළ යුතුයි. පළවෙනි පඩියට අඩිය නොගහ අග පඩියට අඩිය ගහන්න බෑ. කරන්න යෑම වෙහෙසක්, විඩාවක්, අනතුරක්, කළ නොහැක්කක්. ඒ වගේ දැඩි ලෝභය අත් නොහැර, ව්‍යාපාද සිත් අත් නොහැර සම්මා සතිය ඉපදීම සිදු නොවන දෙයක්. ඒ නිසා ධර්මයෙන් පිළිසරණ පතාගෙන ශ්‍රාවකත්වය උපදවන්න ආස කරන ඔබ ඒ ශ්‍රාවකත්වයට පැමිණීම පිණිස තිබෙන මග මෙයයි කියලා හඳුනාගත යුතුයි. මගින් නොගොස් නොමගින් ඉලක්කයක් කරා යන්න බෑ. ප්‍රතිලාභයක් ලබන්න බෑ.
සිහියක් නැති මිනිසයා දුක තුල ඉන්නේ. කොයිතරම් ඒක දුකක්ද කිව්වොත් සිහිය හොඳටම මොට වුණොත් යාට ඒ දුකින් බේරෙන්න බෑ. නේද? සමහරු සිහි කල්පනාව නැති වුනහම සිහිය නැති වුනහම ජීවිතේ පව අනතුරු කරගන්නව නේද? නේද? අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, ලොකු හානි කරගන්නවා. Tamanටත් හානි කළා, අනුන්ටත් හානි කරගෙන විනාශ වෙලා යනවා. එහෙනම් ඒ සිහියේ මොට වුනහම සිදුවෙන දේ. ඒ සිහිය මොට වෙන්නේ මොකක් වෙලාද? මේ දැඩි ලෝභයත් ව්‍යාපාදයක් නිසා. වෙන එකකින්ද? ඈ? දැන් මිනිස්සු පිස්සු හැදුණා කියලා කියන්නේ ඒකෙන් නේද? වෙන එකකින් නෙමෙයි. එන් දැඩි ලෝභය, ව්‍යාපාද මේව නැත්තම් සිතේ සංසිඳීම ඉපදෙනවා. සිහිය ඉපදෙනවා පහසුවෙන්. එහෙනම් මේ දැඩි ලෝභය, ව්‍යාපාදය මේව බැහැර කළා ලෝභ රහිත බව. අනවිජ්ජා කියන ධර්මය සහ තරහ රහිත අව්‍යාපාදයේ කියන දහම් පද තේරුම් අරගෙන අවබෝධයෙන් ඊටාම ගෞරවයෙන් මේ දහම් පද වලට පැමිණෙන්න උත්සාහ කරන්න. ඒතර ඔබට ආයාසයෙන් තොරව, ඒ කියන්නේ ඉබේම නෙවෙයි යම් උත්සාහයක් ඕන, ඉබේම වෙන්නේ නැහැනේ. උත්සාහයක් ඕන. නමුත් මේ වෙහෙසකාරී ආයාසයක්කින් තොරව සතිය උපදිනවා. සම්මා සතිය උපදිනවා. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා සම්මා සමාධි භික්ඛවේ ධම්මපදං අග්ගඤ්ඤං රත්ත්‍ඤ්ඤං වංසඤ්ඤං පුරාණං අසංකින්න අසංකින්න පුබ්බං න සංකීයති න සංකීස්සති අපපති කුට්ටං සමනේහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. මහණෙනි මේ සම්මා සමාධිය කියන ධම්මපදේ අග්‍රයි, දීර්ඝ කලක් පවතින දෙයක්. ශ්‍රේෂ්ඨ වංශයකින් ආරම්භ වන පැවතෙන ධම්මපදයක්. ඊටාම පෞරාණිකයි. අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා මිශ්‍ර වෙලා, කවලම් වෙලා, අර්ථය වෙනස් වෙලා නැහැ. ඊටාම පැහැදිලි. ඒ වගේම නුවණ තියෙන කෙනෙකුට, ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට නිඳා කරන්න බැරි, නිඳා නොකරන ධම්පදයක්. කුමක්ද ධම්පදය? සම්මා සමාධිය කියන ධම්පදය. ඒතර අපි මුලින් ඉගෙන ගත්තේ ලෝභ රහිත බව, අනවිජ්ජා කියන ධම්පදය. ඊළඟට අව්‍යාපාද කියන ධම්පදය, තරහ රහිත බව. ඊට පස්සේ සම්මා සතිය කියන ධම්පදය. ඊට පස්සේ සම්මා සමාධි කියන ධම්පදේ. මේ ධම්පද හතර භාගතුන් වහන්සේ ඊටාම ඉහළින් වර්ණනා කරනවා. බුදු කෙනෙකුගේ වර්ණාව තව කෙනෙකුට කරන්න බැරි දෙයක්. ඒ වර්ණනා කිරීමත් අංග සම්පූර්ණයි. අඩුවක් නැහැ. දැන් ඔබට තේරෙයි මේ දැන් යම් දෙයක් දැන් අපි කලින් කතා කළේ පෞරාණිකයි කියන දේවල් ගැන නේද? සාමාන්‍ය ව්‍යවහාරයේ පෞරාණිකයි කියන දේවල්. ඒවා දීර්ඝ කාලයක් පවතින දේ නෙමෙයි. පරපුර කීප ඉවරයි. නේද? අග්‍ර නැහැ. එතනින්ම පේනවනේ ඒ අගය කිරීම සම්පූර්ණ නැහැ කියලා නේ. නමුත් බලන්න භාගතුන් වහන්සේ මේ දහම්පද වර්ණනා කරන විදිහ. ඒ වර්ණනා කිරීම තුළම අපට පේනවා යලි ඒ ගැන වර්ණාවක් කරන්න හෝ ඒක විවේචනය කරන්න අපට බෑ. මොකද මුලින්ම භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ දහම්පද අග්‍රයි. අග්‍රණං ඒ අග්‍ර වූ දේ, ඒ අග්‍රභාවය දුර්වල නොවෙන පැති තවත් පෙන්වනවා නේද? දීර්ඝ කාලයක් පවතිනවා. ඊටාම ශ්‍රේෂ්ඨ වංශයකින් පවතින දෙයක්. ඊළඟට පෞරාණිකයි. ඊළඟට ඒවා අර්ථ වෙනස් වෙන්නේ නැහැ. ගරහන්න බෑ කිසි කෙනෙකුට. නුවණ තියෙන කෙනෙකුට ගරහන්න බෑ. ඒ නිසා ඒවා ශ්‍රේෂ්ඨයි. ඒ දහම්පද ශ්‍රේෂ්ඨයි. ඒ නිසා අන් ඒ විදිහට අපි මේ දහම්පද ගැන හොඳින් කල්පනා කරගෙන, තේරුම් අරගෙන ඒ දහම්පද එකතු කර ගන්න ඕන ජීවිතේට. ඒ දහම්පද හතර මොනවද? අනවිජ්ජාව. ඒ කියන්නේ ලෝභ රහිත බව. අව්‍යාපාදය. ඒ කියන්නේ තරහ රහිත බව. සම්මා සතිය. සම්මා සමාධි. මේ දහම්පද හතර අග්‍ර වූ දේවල් බුදුරජාණන් වහන්සේ බොහෝ වර්ණනා කරපු දහම්පද.
මේ දහම් පද 4 මතකයේ තිබ්බත් වටිනවා. මතකයේ තියාන සිහි කර කර හිටියත් එයාට බොහෝ ආනිසංස ලැබේවි. දහම් පද පුරුදු කරගත්තොත් එහි ආනිසංස ගැන අපට ප්‍රකාශ කරන්න දුෂ්කරයි. ඊතරම් මහත් වූ ආනිසංස ලබන්න පුළුවන්. සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒකාන්තයෙන් මේ දහම් පද ගැන සතුරු සිතින් මේ දහම් පද ගැන සතුරු සිත උපදවගෙන මේ දහම් පද ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න. විශේෂයෙන් අපි මුලින් කතා කර දහම් පද දෙක ජීවිතය තුළ මුලින් උපදව ගන්න. කොමගද මේ දහම් පද දෙක? ලෝභ රහිත බව සහ තරහ රහිත බව. ඒ දෙක නිසාම අතීතයේදී විඳ දුක් සිහි කරන්න. ඒතර ඔබ ඍජු ගතියෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි ශ්‍රාවකත්වය. නේ? ඍජු ගතිය තමයි ශ්‍රාවකත්වය. ඒතර ඔබට මේ දහම් පද අසුරු කරගෙන කිලිටි බැහැර කරන්න තරම් වීරියවන්ත හිතක්, ඍජු හිතක් ඔබ තුළ පහළ වෙයි. ඔබට මේ ජීවිතයේ ගෙවා අවසන් වෙන්න මත්තෙන් මේ හීන ලෝභ සහිත බව, දුක් උපද වෙන ලෝභ සහිත බව බැහැර කරලා ලෝභ රහිත සිතෙන් කලුරිය කරන්න පුළුවන් වෙයි. තරහ සිත බැහැර කරලා තරහ රහිත සිතෙන් යුක්තව කලුරිය කරන්න පුළුවන් වෙයි ඔබට. අන්න එහෙම කළොත් ඔබ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබූ කෙනා බවට පත් වෙනවා. එයයි ශ්‍රාවකත්වය. ඉතින් අපි ඔබට සෙත් පතනවා ඒ භාගතුන් වහන්සේ වර්ණනා කළ මේ උතුම් දහම් පද 4 කෙරෙහි අතිශය ගෞරවය උපදවගෙන මෙහි මුලින් සඳහන් කර දහම් පද ඊතා ඉක්මනින් හොඳින් තේරුම්ගෙන ජීවිතයට එකතු කරගන්න ඔබ සියලු දෙනාටම දුර්ලභ වූ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු.